හොඳයි අපි යලිත් ඔබ වුණ ගෙනවා අයිබෝන් මාර්ගා අයිබෝන් සුන්දර දවසක් ඒ වගේම සුන්දර ශනිදා දවස ඔබට බොහොම වටිනා කියලා දවසක් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ ඉතින් හොඳයි ඒ ප්‍රාර්ථනාවත් එක්ක මාර්ගා අද දවසේ මම පළවෙනි විශේෂාංගය පටන් ගන්නකොට මාර්ගා හිටියේ නෑනේ ඉතින් මම අද ඔක්කොම අහගෙන හිටියා අහගෙන බලන්න දිදී එන ඉතින් ඔයාට කියලා දෙන්න මම අපේ තෝදන පොඩක් අප මතක් කරන්න විශේෂයෙන්ම අපි වැඩසටහන ආරම්භයේදී මතක් කළා අපේ මේ විශේෂාංගයේදී කවුද මුණ ගැහෙන්නේ කියන කාරණාව අපේ ජීවිතයට වටින ඔබේ ජීවිතයට වටින තමන්ගේ ජීවිතයෙන් අපිට අත්දැකීම් බොහොමයක් බෙදා හදා දෙන්න අපේ ගෞරවනීය වූ ආරාධනාවත් එක්ක දවසේ කවුද සම්බන්ධ වෙන්නේ කියලා. නමුත් යලිත් වතාවක් ඔබට එතුමාව හඳුන්වා දෙමින් අපි වැඩසටහනට පිළිගන්න සූදානම් වෙනවා. හිටපු නැගෙනහිර ආඥාපති ඒ වගේම යාපනයේ ආඥාපති වත්මන් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහත්මයා බොහොම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. ජනරාල්තුමනි දැන් අපි මේ විශේෂාංගයේදී මට මතකයි දැන් අපි සති කිහිපයකට ඉස්සෙල්ලත් මුණ ගැහිලා මේ ඔබතුමාගේ වර්තමාන පුනරුත්ථාපන කොමසාරිස් තනතුර හා සම්බන්ධව කටයුතු කාරණා පිළිබඳව ඒ සිදුවෙන කාරණා පිළිබඳව කතා බහ කරා. නමුත් අද දවසේ අපි ඔබතුමාට ආරාධනා කළේ වෙනස්ම කතා බහකට විශේෂයෙන්ම ඔබතුමාගේ පෞද්ගලික ජීවිතයත් එක්ක රාජකාරී ජීවිතයත් එක්ක අපිට ගන්න තියෙන දේවල් ටිකක් දැනගන්න. ඒක නිසා අපේ වැඩසටහනේ හැඩේ හැටියට යන්න අපි කැමතියි මුලින්ම ඔබතුමාගේ පුංචි කාලෙට. එතකොට අපිට ගමට යන්න වෙනවා. හැබැයි ගම ඉතින් කොළඹින් ගොඩක් දුර නෙවෙයි. ඒක නිසා අපි ගම් පළාතෙන් කතා බහ පටන් ගමු. මගේ උපන් ප්‍රදේශය මාකොළ කිරිබත්ගොඩ ආසන් ප්‍රදේශයක්. එතකොට ඇත්තට ඒ දවස්වල එක ගමක් දැන් තමයි නගරවද වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පළවෙනි ශ්‍රේණියේ ඉඳලා උසස් පෙළ දක්වාම ආනන්ද විද්‍යාලය ඉගෙන ගත්තේ 1970 ඉඳලා 1983 වෙනකම් මම ආනන්ද විද්‍යාලයේ මගේ ජීවිතය ගෙවුනේ. එතනින් පස්සේ 83න් පස්සේ 84 දී මම යුද හමුදාවට සම්බන්ධ වුණා. බඳවා ගැනීම අංක 19 යටතේ ඉන්ටෙක් 19 කියලා කියන්නේ. ඒක යටතේ යුද හමුදාවට බැඳුණා. ඒතර මුල් ජීවිත කාලේ පළවෙනි මගේ ඉස්කෝලේ දිගුණේ කොළඹ ආනන්ද විද්‍යාලය. ආනන්ද විද්‍යාලය කියන්නේ දැනට ලෝකයේ මේ එකවර වැඩිම සංඛ්‍යාවක් පූජනීය මේ වන්දනාමාන කරන බුදු පිළිමයක් තියෙන තැනක්. ඒක ලංකාවේ තියෙන විශාලතම බෞද්ධ පාසල. ඉතින් මේ පාසලට යන්න ලැබීම ගැන මම ඉතාමත් නිහතමානීව ආඩම්බර වෙනවා. ඒ වගේ උතුම් පාසලකට යන්න හම්බෙච්ච එක ගැන. ඉතින් මුල් කාලේ මගේ ගෙවුනේ එතනදී ඊට පස්සේ තමයි යුද හමුදාවට බැඳුනේ 1984 දී. හරි. අපි රැකියා ජීවිතයට එන එක ටිකක් විතර පස්සට තියලා අපි කතා කරමු කුඩා කාලේ ගැනම. මොකද කුඩා කාලෙන් තමයි අපේ ජීවිතේ අපි කවුද වෙන්නේ? නැත්නම් අනාගතේ කොයි වගේ කෙනෙක් වෙයිද? නැත්නම් ගුණගරුක පුද්ගලෙක් වෙන්න විනයගරුක පුද්ගලෙක් වෙනවා කියන ඒ හැදියාව හැදෙන්නේ පුංචි කාලේ ඉඳන්. ඒ නිසා අපි පුංචි කාලේ ටිකක් වැඩියෙන් කතා කරගෙන යමු. මම කැමති ජෙනරල් තුමනි කතා කරන්න මව්පියන් ගැන. විශේෂයෙන්ම ගුරුවරු දෙපළම ඒ විතරක් නෙමෙයි කොහොමද ඒ විනය හැදුනේ ගුරුවරුන්ගේ යටතේ හැදෙනකොට ඒ පරිසරයත් ගෙදරත් නිකන් පාසලක් වගේමද? ඇත්තට මගේ තාත්තා මුලින්ම වැඩ කළේ මේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ. එතන ඉඳලා ටිකක් කලින් විශ්‍රාම ගියා. ඊට පස්සේ ගුරු වෘත්තියේ හිටියේ. මගේ අම්මත් ගුරු වෘත්තියේ මුලින්ම හිටියේ. එතුමිය ගන්නේ කොළඹ මියුසියස් විද්‍යාලයේ ගන්වීම් කටයුතු කළේ. පස්සේ පසුකාලීනව මේ එතුමිය මියුසියස් විද්‍යාලයෙන් අයින් වෙලා මේ මොන්ටිසෝරි ටීචර් කෙනෙක් හැටියට අලුතෙන්ම මේ කුඩා දරුවන්ට උගන්වන ස්ථානයක් පටන් අරන් එතනින් තමයි ජීවිතේ පටන් ගත්තේ. මේ පෙන්නන්නේ වගේ මේ යුද හමුදා පුහුණුවීම් ලැබලා අවසාන වෙච්ච දවසේ අර පාසිං අවුට් පෙරේඩ් එක කියන එක තියෙන දවසේ අම්මා තාත්තත් ඉන්නවද මෙතන? අම්මා ඉන්නව තන. අම්මා ඉන්නවා. එතන මට සතුටුයි කියන්නේ අම්මා අදත් ජීවත් වෙනවා. අම්මට වයස 95ක් වෙන මේ අවුරුද්දේ නොවැම්බර් වෙනකොට. ඉතින් මුල් කාලේ ඇත්තට තාත්තා අම්මයි දෙන්නම ගුරුවරු වැඩියට තමයි හිටියේ. ඉතින් ගෙදරත් ඒ ආభాෂය අපිට ලැබුණා. එතකොට අම්මා තමයි ගොඩක් වෙලාට ඉතින් මේ අපේ පස්සෙන් හිටියේ තාත්තට වැඩි අතරම ඉගෙන ගැනීම කටයුතු වලදීත් අනිත් කටයුතු වලදීත් හැමතිස්සෙම අම්මගේ ශක්තිය තමයි දිගටම තිබුණේ. ඒකෙන් තමයි ගමන ගියේ. දැන් අම්මගේ ශක්තිය තිබුණ නිසාම මෙතරම් රටට වැඩදායි පුත්කලෙක් බිහි කරන්න නැත්නම් හොඳ රාජ්‍ය නිලධාරියෙක් සේවකයෙක් උසස් තැනකට ගෙන එන්න ලොකු වෑයමක් දරන්න නැති අම්මගෙන් ඉගෙන ගත්ත හොඳම පාඩම මොකක්ද කියලා අහුවොත්? ඇත්තටම අම්මගෙන් ඉගෙන ගත්ත හොඳම පාඩම තමයි මේ ඉවසීම. ඉවසීම සහ දුක සැප එකසේ දරාගෙන ඉදිරියට යන එක. දුක අපිට ජීවිතයේ ඇත්තටම හමුදා ජීවිතයේත් පෞද්ගලික ජීවිතයේත් හැලෙප්පීම් ගොඩක් එනවා. ඒක හැම කෙනෙක්ටම අදාළයි. ඒ හැම තැනදීම මම දන්නවා අපේ අම්මගේ අම්මා ගොඩාක් මහන්සි වුණා අපිව හරිගස්සන්න. ඉතින් ඒක දැකලා ඒක ලොකු ශක්තියක් වුණා අපිට. මේ වගේ අම්මා කෙනෙක්ට පුළුවන් නම් මේ කාන්තාවකට මේ වගේ දේවල් කරන්න පුළුවන් නම්
අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්. උදාහරණයකට දැන් මම ඉස්කෝලේ යන කාලේ මේ ශිෂ්‍ය බට කණ්ඩායමේ සමාජිකයෙක් වෙලා හිටියේ. ඒ කඳවුරු වලට යනකොට උදේ 5ට ඉස්කෝලේට යන්න ඕනේ. ඒ දවස්වල බස් එකේ අපි ඔක්කොම මුළු ජීවිතම කාලේ අපි බස් එකේ තමයි ඉස්කෝලේ ගියේ. ඒතර උදේ පාන්දර 5ට බස් එකට යන්න සමහරට අම්මා මාව බස් එක හොල්ට එකට එනක් දානවා උදේ 4ට විතර. අම්මා තමයි එන්නේ. ඉතින් දැන් මම හිතුවා කියන්නේ අපේ ගේ ළඟ නෙවෙයි බස් හොල්ට එක තිබුණේ ටිකක් දුර තිබුණේ. ඉතින් මම දැන් හිතනවා අම්මා කොහොමද මේ වෙලාවේ දැන් මේ වගේ කාලෙක දැන් හිතන්නත් අමාරුයි අම්මා මාව බස් එකට දාලා අපෝ ගෙදරත් යනවා. පාන්දර 4ට. ඔව් ඒ වගේ වෙලාවට බස් එකට දාලා යනවා. ඒ වගේ තාමත් මට මතකයි දැන් උදේට කාලේ මාය නැත්තම් සමහර දවස්වලට 10ට ඉන්ටර්වල් එකට වෙලාවට එන බලලා කොහොම හරි ඒ වෙලාවට ගෙදරින් කෑමත් හදාගෙන එනවා. ඉතින් මට දැන් හිතා ගන්නත් අමාරුයි කොහොමද එහෙම කළේ කියලා. ඒ කියන්නේ ආවේ ඔක්කොම බස් එකේ. ඒතකොට දැන් ඉස්සර දැන් වගේ අපිට ගෑස් කුකර් ඔය අලුත් දේවල් ආම්පන්න මුකුත් නෑ ඔක්කොම දරලි ඉප්පලු කියන්නේ මටත් මතක අර පිඹින්න මේකෙන් අපිත් සමාට ගිහලා ලිපට ගිහලා පිඹලා තියෙනවා. ඉතින් ඒ කෑම හදාගෙන ටක් ගාලා 10 වෙනකොට ඉස්කෝලටත් ඇවිල්ලා කැමයා දීලා යන සමහර දවස්වලට අපි හවස එක එක දේවල් වලට පුහුණුවෙමින් ඉන්නකොට ඇවිල්ලා කෑම දීලා යනවා. මේ නිකන් අර දැන් කාර් වලින් ඇවිල්ලා බහැලා ටක් ගාලා දීලා යනවා වගේ නෙවෙයි බස් දෙක විතර නැගලා පයින්ුත් ගිහිල්ලා. ඉතින් ඒ වගේ එකක් තිබුණා. ඒ වගේම ඉතින් අපේ ජීවිතයේ විවිධ අවස්ථාවල කිසි බිඳ වැටීම් වෙච්ච අවස්ථාවල ඒ වගේම අපේ පවුල් අපේ අම්මගේ තාත්තගේ ජීවිතය අපි යනකොට දිගට යනකොට අපිට දැකලා තියෙන විවිධ අවස්ථාවල එක කරදර මේ ඇවිල්ලා තියෙන හැම අවස්ථාවකදී අම්මා හරිම ඉවසීමකින් වැඩ කළා. ඒ වගේම පුදුම ශක්තියක් ධෛර්යයක් තිබුණා. ඉතින් දැන් ඇත්තටම කියනවනේ දැන් මම මේ යුද හමුදාය අවුරුදු 35කට වැඩි වැඩ කළා. ඒ කාලය ඇතුළත විවිධ චරිත අපිට මුණ ගැහිලා තියෙනත් මම නම් දැක්කේ මගේ ජීවිතේ මම දකින සුවිශේෂීම චරිතය තමයි මගේ අම්මා. අම්මගේ ජීවිතයෙන් අම්මගේ ආදර්ශයන් ජීවිතයට අරගෙන අද දවසේදී ඔබතුමා මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි කිව්වම රටක් ලෝකයක් දන්න චරිතයක් බවට පත් වෙලා තියෙනකොට කවද්ද සිතවිල්ලක් ඇති වෙන්නේ යුද්ධ හමුදාවට මම සම්බන්ධ වෙනවයි කියන කාරණාව? ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා මම ඉස්කෝලේ ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. ඒ ඉස්කෝලේ යනකොට අපිට දකින්න මහා ප්‍රතාපවත් චරිතයක් හිටියා. එතුමාව හැමදාම උදේට අපි දකිනවා. එතුමා ලස්සන්ට කොණ්ඩේ කපලා රැවුල කපලා සුදුම සුදු කෝට් එකක කලිසම ඇඳලා සපත්තු දෙකක් දාලා හොඳටම පොලිෂ් කරපු සපත්තු දෙකක් දාලා ඉන්නවා. හරිම අභිමානවත් හරිම ප්‍රතාපවත්. ඒ චරිතය දැක්කාම හරිම ගැඹීර චරිතයක්. එතුමා තමයි අපේ ඉස්කෝලේට විදුහල්පති කර්නල් ජී.ඩබ්ලිව් රාජපක්ෂ. මම හිතන්නේ ආනන්ද විද්‍යාලයේ ඉතිහාසයේ සුවිශේෂීතම මේ චරිතයක් එතුමා තමයි ආනන්දයේ මුළු ලෝකයටම ඒ නම අරයි යන්න කටයුතු කළේ. ඉතින් එතුමා කතා කරන විදිය, ඇවිදින විදිය අපිට කවදාකවත් බැනලා නැහැ. කවදාකවත් අපිට ගහලා නැහැ. ඒ වුණත් ඈත අපි දැක්කත් අපි පුදුම බයක් තිබුණා එතුමාට. මොකද එතුමාගේ ඒ වගේ චරිතයක් තිබුණා. එතුමා උදේට මුළු ඉස්කෝලේම ඇවිදිනවා. ඒ වෙලාවට මම දන්නවා අපේ ශිෂ්‍යයෝ විතරක් නෙවෙයි ගුරුවරුන් පවා හරි බයයි. හැබැයි එතුමා කවදාද මම නම් ජීවිතේට දැකලා නැහැ. එතුමා කාටවත් බණිනවා හරි සැර කරනවා හරි. ඒ වුණාට ඒ ප්‍රතාපවත් චරිතයට ඒකට දැන් අපි හැමතිස්සෙම හිතුවා මේ චරිතය කොහොමද මේ බිහිලා තියෙන්නේ කියලා. ඒකට ලොකු ආසාවක් ඇති වුණා. අපි දැන් දැක්ක යා ශිෂ්‍ය බට බලකායේ කර්නල් වරයෙක් මේ ඉන්නේ කර්නල් කුඩලිගම කියලා ඊට පස්සේ ආපු කෙනෙක්. මේ ඔබ එතුමාගේ පාසල් කාලේ අපි දකින්නේ. එහෙමයි. ඉතින් එතුමා මේ ඒ චරිතය ඒ විදිහට ඉන්න එක ගැන අපිට ලොකු සතුටක් තිබුණා. ඒ වගේම අපිට ආසාවක් තිබුණා මේ චරිතය විදිහට අපේ ජීවිතේ ගොඩනගා ගන්න. ඉතින් එතරම්දී යා කර්නල් කෙනෙක් නිසා අපි හිතුවේ යා මේ ඒ යුද්ධ හමුදාවේ ලැබපු පුහුණුවින්ද තමයි මේ වගේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ ආසාවට තමයි යුද්ධ හමුදාවට බැඳුනේ. යුද්ධ හමුදාව මං හිතනවා ඒ දවස්වල යුද්ධය තියෙන කාලේ වැඩිම ප්‍රමාණයක් යුද හමුදාවේ නිලධාරීන් හිටියේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. ඒ සියලු දෙනා යුද හමුදාවට බැඳෙන්න හේතු වුණේ එතුමාගේ මේ ආభాෂය. දැන් මේ අපි දකින ඡායාරූපත් එක්කත් පාසලේදී විශේෂයෙන්ම තූර්යවාද කණ්ඩායමත් එක්ක ඔබතුමා සම්බන්ධ වෙනවා. බාහිර ක්‍රියාකාරකම් බොහොමයක් එකතු වෙනවා නේද? ශිෂ්‍ය නායකයෙක් විදිහට අපි පොඩ්ඩක් ඒ කාරණා පිළිබඳව කතා බහ කරමු. ඉස්කෝලේදී ඇත්තට මම කනිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් වගේම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් අපි තියෙනවා ශිෂ්‍ය නායක පරිපාලකවරු කියලා තියෙනවා. ඒ තත්ත්වයටම යන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේ මම මේ කනිෂ්ඨ ශිෂ්‍ය බට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය බට කණ්ඩායමේ සමාජිකයෙක් වෙලා හිටියා. ඊළඟට ශිෂ්‍ය බට තූර්වාද කණ්ඩායමේ නායක හැටියටත් කටයුතු කළා 1982 83 වර්ෂවලදී. දැන් මම ඔය
ඡායාරූප දකින්න කාරණාත් එක්ක මම ටිකක් ඔය හැම තැනකින්ම වෙන් වෙලා වෙන තැනකට පොඩ්ඩක් එනවා. අපි යහපෝ පොඩ්ඩක් අතීතේ යමු. ඔබතුමාට අවස්ථාව ලැබෙනවා නේද 1983 දී කැඩට් බෑන්ඩ් ලීඩර් විදිහට පාසල් ශිෂ්‍ය කණ්ඩායමත් එක්ක 35 වන නිදහස් උත්සවයට සහභාගී වෙන්න. හැබැයි ඒකත් එක්කම පසු කාලීනව මේ මෑතකදී 70 වෙනි නිදහසේදී සම්පූර්ණ පෙරෙඩ් එකටම නායකත්වය දෙන්න ඔබතුමාට හැකියාව ලැබෙනවා. මම හිතන්නේ අපේ නිෂ්පාදක කණ්ඩායමේ ඡායාරූපිකුත් ඇති. මෙන්න මේ ඡායාරූපයත් අපි දකින්න ගමන් කතා බහ කරත් එක්ක මේක සාමාන්‍යයෙන් ජීවිතයේ කෙනෙකුට ලැබෙන්නේ නැති සුවිශේෂී අවස්ථාවක් විදිහට මට දැනෙන්නේ. ඇත්තට මේක මම හිතනවා මේ විශ්වයෙන් මට දීපු දෙයක් කියලා. ඒ කියන්නේ 1983 වර්ෂයේදී මම ආනන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය බට තූර්වාද කණ්ඩායමේ නායකයා හැටියට නිදහස් දින පෙළපාලිය ගියා. ඒක තිබුණ පෙළපාලිය එකත් ගාල්මුදර මේ තිබුණේ පොලිස් උද්‍යානයේ තිබුණේ. ඊට පස්සේ කොහොම හරි අවුරුදු 35කට පස්සේ මට අවස්ථාව ලැබුණා මේ ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිදහස් දින පෙළපාලිය ගාල්මුදර තිවිච්ච ත්‍රිවිධ හමුදා පෙළපාලියේ අඬ දෙන්න හැටියට කටයුතු කරන්න. ඉතින් ඒක මම හිතනවා මට කවදාකවත් කිසි කෙනෙකුට සැලසුම් කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මේ විශ්වයෙන් කරපු දෙයක් කියලා තමයි මම හිතන්නේ. අවුරුදු 1983 ඉඳලා අවුරුදු හරියටම අවුරුදු 35කට පස්සේ 35 වෙනි නිදහස් දින සමරුමයි 70 වෙනි නිදහස් සමරුමේ මම පෙළපාලි දෙකේම ගියා. එකක මම ඉස්කෝලේ පාසල් ශිෂ්‍යයෙක් හැටියට අනිත් එකේ මේ තිවිච්ච මේ ත්‍රිවිධ හමුදා පෙළපාලිය අඬ දෙන්න හැටියට යන්න ලැබුණා මට. ඒ දෙකේම නායකත්වය දරනවා. ඔව්. බොහොම සතුටින් මේ හැම දෙයක් ගැන මතක් කරනවා. මොකද මේ ඡායාරූප බල්ල ගමන් අතීතය ගැන සිහිපත් කරනකොට අප අතීතයට ටිකක් හරි දුවලා එන්න හිතෙනවානේ. අපි අද දවසේදී ඔබතුමාගේ අතීතය ගැන කතා කරන්නේ බලන් ඉන්න ඔබගේ හිතනවා නම් නිවසේ ඉඳන් මට මොනවද කරන්න පුළුවන්, මට හැමදේම කරන්න බෑනේ කියලා කරන්න පුළුවන් කියන ඒ යථාර්ථය ඔබට අවබෝධ කර දෙන්නට තමයි මේ සියලු කර්මකාරණ ඔබටත් අපි පවසන්නේ කියා දෙන්නේ. අපි එතනින් සිට කතා කරමු. දැන් තාරුණ්‍යයට එනකොට බොහෝ වෙලාවට අපි කියන මේ පිරිමි දරුවෝ ටිකක් දඟයි. ඒ විතරක් නෙමෙයි අපි කියන ඒ වයසේදී ටිකක් හිතක් දුවනවා. එතකොට මේ අර ඒකාකාරීව කොහොමද අරමුණ කරාම ගමන් කරේ? පුංචි කාලේදී තිබුණා යුද හමුදාවට බැඳෙන්න ඕනේ, ඒ නිලැඳ බැඳෙන්නට ඕනේ කියලා. අපි ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ටිකක් තරුණ කාලයට යනකොට සිතුවිලි ටිකක් වෙනස් වෙන්න පුළුවන්. සමාජ මට්ටම අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. කොහොමද එකම අරමුණක හිත පිහිටව ගත්තේ? එතනදී අර කර්නල් රාජපක්ෂ කියන විදුහල්පතිතුමාගේ ඒ ප්‍රතිරූපය තමයි අපි ඔළුවට වැදුනේ. ඉතින් මේ ප්‍රතිරූපය වෙන්න යනවා නම් ඒ මාර්ගෙම ඒ ඉලක්කයටම යන්න ඕනේ කියන අදහස හැමතිස්සෙම ඔළුවේ තිබුණා. ඉතින් හැමතිස්සෙම වැරද්දක් කරන්නත් බයයි. මොකද අර ඉලක්කයට යන්න අමාරුයි කියලා. ඒක නිසා හැමතිස්සෙම මොන දේ කළත් මේ හැමතිස්සෙම ඔළුවේ වැඩ කළේ අරයා හිටපු තත්ත්වයට යනවා කියන. ඒ කියන්නේ ඒ වගේ විශේෂ චරිතයක් නොවුනත් ඒ කිට්ටුවට හරි යන්න ඕනේ කියන මේක හැමතිස්සෙම හිතේ වැඩ කළා. ඉතින් මේක නිසාම තමයි මේ දැන් යුද හමුදාවට ඇත්තටම දහමුදාවේ මුලිකම පුහුණුව ලබනවා කියලා ඒක වෙනම කතාවක්. ඇත්තටම මේ ඒ පුහුණුව ඉතාමත් සුන්දරයි, ඒ වගේම ඉතාමත් දුෂ්කරයි. ඒ දෙකම එකට මේවා කරන් ගියා. කොහොම හරි අතෙන්ට යනවා තමයි මම හිතන්නේ ඔබතුමාගේ පුහුණු වී කටයුතු කරේ. දියතලාව ඇත්තට ඒක අවුරුදු දෙකක අවුරුදු දෙකට ආසන්න කාලයක් තමයි පුහුණු කරන්නේ. 1984 අපි බැඳුනේ. මම බඳවා ගැනීම අංක 19 ඉන්ටෙක් 19 කියන බැච් එකේ ට්‍රේනින් උනේ. එතන ඒක හරිම සුන්දර කාලයක්. ඒකත් සුන්දර වගේම ඉතාම දුෂ්කර කාලයක්. උදාහරණයක් වශයෙන් දැන් අපි එදා දියතලාවට යනකොට බොහොම ආඩම්බරයි. ඇත්තටම මේ උදාහමුදාවේ නිලධාරියෙක් හැටියට යනවා කියන එක ඒ දවස්වල ටිකක් අමාරුයි. උදාහමුදාවට සම්බන්ධ වෙන්නත් ගොඩාක් සම්මුඛ පරීක්ෂණ කීපයකට සම්බන්ධ වෙලා වෙනත් තොරතුරු ගොඩාක් හොයලා බලලා තමයි බඳවා ගන්න. ඉතින් අපි එතන යනකොට ටයි එහෙම දාලා කෝට් එකක් එහෙම ඇඳගෙන බොහොම ලස්සනට යන්නේ. යනකොට ඉතින් කෝච්චි යන්නේ. කෝච්චියට ගිහිල්ලා පළවෙනි දවසේම එතන ට්‍රක් එකක් තමයි අපි ගෙනියන්න එන්නේ. ඒ ට්‍රක් එක ඉස්සෙල්ලාම කියන්නේ තල්ලු කරන්න කියලා. ඒක ට්‍රක් එක ඒගොල්ලෝ ලෑස්ති කරලා තියෙන්නේ මේ තල්ලු කරලා ස්ටාර්ට් කරන්නේ අර කෝඩ් දාගෙන ඔක්කොම දාගෙන ඉස්සෙල්ලාම මේක තල්ලු කරනවා. ඊට තල්ලු කරලා ට්‍රක් එකේ පිටිපස්සට පටව ගන්නවා අපිව. ඊට පස්සේ පටව ගත්තයන් පස්සේ ආයි දීතලයි පුහුණු කඳවුරට ගියන් පස්සේ එතනින් බැින්න කියලා අපි ඉස්සර අරගෙන බඩු අරන් ට්‍රංක පෙට්ටියක් කියලා එකක් තියෙනවා. යකඩ පෙට්ටියක්. ඕක උළුඩ තියාගෙන ඊට පස්සේ දුවන්න ඕනේ. ඉතින් අර බඩු සමහරලාට අපි බඩු ගොඩාක් ගෙනියනවා. දැන් මේ අවුරුදු 1.5 විතර පුහුණුවට යන්නේ. එතනින්ම අපිට තේරෙනවා වැඩේ ලේසි වෙන්නේ නැහැ කියලා. එතනින් පටන් ගත්ත පිම්ම අවුරුදු 2කට ආසන්න කාලයක්
ඒ පිම්මෙන්ම යනවා. මව්පියන්ගේ කැමැත්ත කොයි වගේද? ඒක චුට්ටක් අමතකුණා මට අහන්න. ඇත්තටම මව්පියන්ගේ කැමැත්තෙන් මගේ අම්මා දැක්කා මම ගොඩාක් ආසාවෙන් ඉන්නේ කියලා උදා මුදාවට සම්බන්ධයෙන්. ඉතින් අම්මා ගොඩාක් උදව් කළා. හැබැයි තාත්තා ඒකට සම්පූර්ණ අනිත් පැත්තට තාත්තා කැමති වුණේ නැහැ. මොකද එතකොට යුද්ධේ පටන් ගත්තම අලුත ගොඩාක් යුදා මුදා මිය යනවා. වෙනත් ප්‍රශ්න ගොඩාක් රටේ ඇති වෙන 1983 කෝලහලත් එක්ක පටන් ගත්ත අලුතම ඉතින් 84 වෙනකොට ඒ තත්ත්වය ගොඩක් වැඩි වෙලා තිබුණේ. ඒ වුණත් අම්මා මට උදව් කළා. අම්මා උදව් කළේ හේතුව ඉතින් අම්මා දැක්කා මම ඒකට ගොඩක් ආසාවෙන් ඉන්නේ කියලා. ඒ ආසාව නිසා අම්මා ඒකට අකමැති වුණේ නැහැ. මට හැම වෙලේම උදව් කළා. තාත්තා කැමති වුණේ නැහැ හැබැයි. තාත්තා කැමති වුණේ නැත්නම් මේ ගිහිල්ලා කරදරයක් වෙයි මොන හරි ප්‍රශ්නයක් වෙයි කියලා ඒ බය නිසා ඒත් අම්මා ඒකට උදව් කළා. අම්මා ඉන්ටර්විව් යන වැඩවලට වෙන දේවල් සම්බන්ධ කරන සියලු දේවල්ට අම්මා තමයි උදව් කළේ. අම්මලා තාත්තලා ටිකක් බයයි නේද? බොහොම පරිස්සමෙන් හදලා කරලා අපේ පුංචි පුතාට නැත්තම් මගේ ආදරණීය පුතාට යම් කරදරයක් වුණොත් කියලා අම්මලාට බයයි. නැතිනම් අම්මලා හරිම ආදරණීයයි. ඒ ගැන හිතනකොට ඔබතුමා ඔය විදිහට කතා බහ කරනකොට දැන් අර ඔබතුමාගේ ජීවිතේ පරමාදර්ශී චරිතය වුණ විදුහල්පතිතුමා එතුමාව පස්සේ කාලෙක මුණ ගැහුණාම ඔය කතාව ඔබතුමා කියලා නැද්ද එතුමත් එක්ක? ඇත්තටම මට අවස්ථාවක් ලැබුණේ නෑ එතුමාව හම්බ වෙන්න. එතුමා අපි දැන් යුද හමුදාවට ගියන් පස්සේ එතුමා අපි ඉන්න කාලෙම පාසලෙන් එතුමා ගියා. ගිහිල්ලා වෙනත් තැනක රාජකාරී කරන්න ගියා. ඊට පස්සේ අපිට මුණ ගැහුණෙම නැහැ. ඒ වුණත් එතුමා ඒ තරම් අමරණීය චරිතයක් එතුමා නැත්තත් අපිට හැමතිස්සෙම ඔළුවේ ඒක වැඩ කරනවා. ඒ පරමාදර්ශී කියන්නේ යුද හමුදාවට එන්න එතුමා මේ වුණා වගේම මම හැමතිස්සෙම දකින්නේ මම මේ විශේෂයෙන් මේක පුන පුනා කියනවා. මගේ ජීවිතේ මම දක්ව පරමාදර්ශී චරිතය තමයි මගේ අම්මා. ඒක තමයි මගේ අපි රෝල් මොඩල් එකක් කියලා කියනවා නම් ඒක තමයි ඒ චරිතය තමයි. ඒ වගේ මම දකිනවා හැමතිස්සෙම මම ගොඩක් කතා කරනකොට කියන දෙයක් දෙමව්පියන්ගේ ආශිර්වාදය තියෙනවා නම් මුළු ලෝකෙම ජය ගන්න පුළුවන් ඕන කෙනෙක්ට විශේෂයෙන්ම දෙමව්පියන්ගේ ආශිර්වාදය කියන්නේ හරිම අවංකයි අව්‍යාජයි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී දෙන ආශිර්වාදයක්. ඒ ආශිර්වාදය ලැබනවා නම් ජීවිතේ මං කියන්නේ ජීවිතේ මේ ලুকু දේවල් ගන්න නෙවෙයි සමුන්ට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් ආශිර්වාදය ලැබෙනවා. ඉතින් මම හරි කැමතියි ඒක බොහොම කියන්න. මොකද හැම දරුවෙක් මේක ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි ජීවිතේ හොඳ වෙන්නේ. ඒක අත්දැකීමෙන් Tamanගේ ජීවිතයට ලැබුණු දෙයින් ඔබතුමා ඉතා හොඳින් අපිට පැහැදිලි කරලා කියනකොට දැන් අපි කතා බහ කරමින් හිටියා ඔබතුමාගේ පුහුණුවට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඉන් පස්සේ අවුරුදු දෙකකින් පස්සේ කොහොමද යුද හමුදාවට බැඳීම එතනින් එහාට කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තට පුහුණුවීම් කාලේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් තියෙන. ඇත්තටම ඉස්සෙල්ලා කිව්වා ඒක සුන්දරයි වගේම දුෂ්කරයි. යුද හමුදාව පුහුණුව ලබනවා කියන්නේ මං හිතන්නේ ජීවිතේ ඕනම පුද්ගලයෙක් ඒ වගේ පුහුණුවක් ලැබුවොත් අගුපිලක බුදිය ගන්නත් බකින්හම් පැලසට ගිහිල්ලා ජීවත් වෙන හැටිත් කියලා දෙන වගේ තැනක් තමයි යුද හමුදා විද්‍යාපීඨය කියන්නේ. එතනදී අපිට යුදපු හමුදා පුහුණුව අමතරව කන බොන හැටි, ඇඳුම් අඳින හැටි, සපත්තු දෙක දාන හැටි, මේස් දෙක දාන හැටි වගේ ඒ සියලු දේවල් උගන්වනවා. ඇත්තට මට මෙතනදී මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි අපේ මම පුහුණුව ලබද්දී මුලින්ම අපේ උපදේශකයන් වශයෙන් හිටියේ එතකොට කපිතාන් නලින් විතාරණගේ මහත්මයාත් කපිතාන් රොහාන් නිදුරුව කියන මහත්මයා තමයි අපේ මුල්ම ගුරුවරු හැටියට හිටියේ. ඒ දෙන්න තමයි අපි මුලින්ම අර සිවිල් ජීවිතේ ඉඳලා හමුදා ජීවිතයට ගන්න අවශ්‍ය කරන සියලු දේ කළේ. ඊට පස්සේ අපිට ඊට උපදේශකයන් මේජර් නිහාල් මාර්මේ කියලා හිටියා. එතකොට තව අපේ ප්‍රධාන උපදේශකතුමා හිටියේ මේජර් ජානක සී පෙරේරා. පස්සේ එතුමා ජෙනරල් ජානක සී පෙරේරා පත්තුලේ මිය ගියා. අනිත් සියලු දෙනා ඉන්න මම ඉතින් බොහොම භක්තියෙන් එයා මතක් කරන්නේ එයාගේ ඒ අයගෙන් ලැබුණු ආශිර්වාදය උපදේශයන් තමයි අපිට මේ ජීවිතේ රැකියාවෙන් අපි ගන්න පුළුවන් කිසි ජයග්‍රහණයක් ලැබුවා නම් එතුමන්ලාගේ ලැබිච්ච ගුරුහරුකම් තමයි අපිට හැමදෙස්සෙම වැඩක් උනේ. දැන් අපි දැක්කා එතන ඡායාරූප ගණනාවක් පෙන්වනකොට සමකාලීනයන් බොහොමයක් ඉන්නවා. යාළුවන්, හිත මිතුරන් එතන ඉන්නවා. අද වෙනකොට කොහොමද මේ යාළු හිතවත්කම්? දැන් අද වෙනකොට සමකාලීනයන් ඔබේ තැනටම ඇවිල්ලාද? සමකාලීනයන් මම බොහොම ආඩම්බරයි කියන්න. මාත් එක්ක එකට පුහුණු ලැබපු කෙනෙක් තමයි දැනට යුද හමුදාපති හැටියට ඉන්නේ ජෙනරාල් ශාවින්ද්‍ර සිල්වා මැතිතුමා. ඉතින් මට හරිම සතුටුයි කියන්න එතුමා මගේ කණ්ඩායමේ ඉඳලා දැනට අද මේ රටේ බොහොම සුවිශේෂී රාජකාරියක් කරනවා. ඒ වගේම අනිත් අයත් බොහොම හොඳ තැන්වල හොඳින් කටයුතු කරන ගොඩක් මගේ කණ්ඩායම ගත්තොත් කණ්ඩායමේ සියලුම දෙනා ඉතාමත්ම සුවිශේෂී අය කියලා මට කියන්න පුළුවන්. හැම අතින්ම දක්ෂ අය. ඒ නිසා ඉතාමත් සතුටුයි මම ඒ ගැන කියන්න. මේ ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහත්මයාත් එක්ක අපි කතා බහ කරමින් ඉන්නේ. ඔබතුමාගේ ජීවිත කතාව ගැන කතා කරනකොට පුහුණු වීමෙන් පස්සේ හමුදා ජීවිතය පටන් ගැනීම මේ දේවල්
එකින් එක පිළිවෙල හරියටම කතා කරගෙන යනවා නම් අපිට තව පැය දෙක තුනක්වත් ඕන වෙනවා. ඒ නිසා අපි තනින් තන විශේෂ තැන්වලට ගමන් කරමින් කතා බහ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබතුමාගේ මේ හමුදා ජීවිතය තුළ රට දැය වෙනුවෙන් මේ කරපු කැපකිරීම එක්ක අමතක නොවන තැන් තියෙන්නේ කොහෙද? ඔතන විශේෂයෙන්ම ආරම්භයේ ඉඳන් මේ දක්වා ටිකක් කතා බහ කරොත්. ඇත්තට හමුදා ජීවිතය මේ එක සුන්දර ගමනක් නෙමෙයි. බොහොම කටුකට අත්දැකීම් ගොඩක් වෙලාට තියෙනවා. සුන්දර හොඳ තැනුත් අපි සතුටින් හිටපු තැන් බොහොම අවස්ථාවකටත් තියෙනවා. ඒ වගේම අපිට මේ ගොඩක් අවස්ථාවල දුක් විඳපු තැනුත් තියෙනවා. ඒක ඇත්තට දැන් මෙහෙම එකක් තියෙන. දැන් ගොඩක් වෙලාට පිට අපි දිහා බලන කෙනෙක් සමාජලට හිතන්නේ අපි වාහන වල යනවා. මේ කට්ටිය ඉන්නවා මේගොල්ලොත් එක්ක හරි සැප පහසු ජීවිතයක් ගත කරන්න කියලා. ඇත්තට ඒගොල්ලෝ දකින්න නැති පැත්තක් තමයි දැන් ওই වාහන වල ගියාට ගොඩක් අය ඒගොල්ලෝ දුර පවුල්ෙන් බෑරව ඉන්නේ. දරුවෙන්ගෙන් ඈත් වෙලා ඉන්නේ. සමහර අයට ඒ කාලේ දැන්ට වැඩිය ඒ කාලෙම සමහරට මාසේ 2-3 ගෙදරින් හම්බෙන්නේ නැහැ. අම්මා තාත්තා බලන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට ඒගොල්ලෝ රාජකාරී එක තැනක කරනවා. අද මෙතන ඉන්නවා. තව දවසක් කියනවා ඊට උදේ යාපනයට යන්න කියනවා. ආය අනිත් දවසේ කියනවා මඩ කලුපොට යන්න කියලා. තව දවසක කොළඹෙන්න කියලා ඊට පස්සේ ගාල් යන්න කියනවා. ඉතින් මේ සියලු දේට සූදානම් වෙච්ච චරිතයක් ඒ හමුදාවේ සේවය කරන්නේ. එතකොට දවසේ අද මම උදේ ඉඳන් වැඩ කළා. හවස රෙස් කරන්න ඕනේ. ඒ කතාවක් නෑ. හවස රෙස් කළා නම් ආයි රැය යන්නකො තව තැනකට ඒ වගේ යන්න වෙනවා. ඉතින් හමුදාවේ ඒ නොදකින්න පැත්තක් තියෙනවා මේ සිවිල් ජනතාව. සමහරට දකින්නේ බොහොම ටිකයි. ඊට වැඩි ඒගොල්ලෝ විශේෂයෙන්ම තමුන්ගේ දරුවන්ගෙන් ඈත්ලා ඉන්න එක, බිරිඳගෙන් ඈත්ලා ඉන්න එක, දෙමව්පියන්ගෙන් ඈත්ලා ඉන්න එක. ඒතකොට එකම රැඳක රාජකාරී කරන්න ලැබෙන්නේ නැහැ. කාලෙන් කාලට තැන් වලට මාරු වෙනවා. ඒ වගේම දුෂ්කරතා ගොඩාක් තියෙන සමාජයට තමුන් කැමති කෑම කන්න ලැබෙන්නේ නැහැ. තමුන්ට හිතෙන දේවල් කන්න ලැබෙන්නේ නැහැ. මේ දේවල් ගොඩාක් තියෙන. ඉතින් 35 අවුරුද්දක මගේ හමුදා ජීවිතේ මට කියන්න සුවිශේෂී ජයග්‍රහණයක් තියෙනවා. ඒක මම බොහොම නිහතමානීව කියන්නේ කිසිම දවසක හොරකම් කළා නැහැ. හොරබොරු වංචා කළා නැහැ. හමුදා නීතියට පටහැනි වැඩ කළා නැහැ. විනය කැඩෙන වැඩ කළා නැහැ. ඒ දේවල් කරන්න ගියේ නෑ. ඇත්තටම තරුණ කාලුණත් ඒ වගේ දේවල් උනේ නෑ. මොකද අර තරුණ කාලෙත් ඔළුවේ තිබුණා ඉලක්කයක් යන්න. අර ප්‍රතාපවත් චරිතය වෙන්න නම් මේවා කරලා බෑ කියන එක. සාමාන්‍යයෙන් අපේ මිනිස්සු හැටියට අපි පොඩි දේවල් අපේ ජීවිතේ දිනදා වෙලා තියෙනවා. උනාට කවදාක්වත් විනය කැඩෙන වැඩක් එහෙම නැත්නම් හොර බොරු වංචාව කියන දේ කරේ නෑ. එතනදී මට විශේෂයෙන්ම කියන්නේ මම යුද හමුදාවට බැඳෙන දවසේ අපිට තියෙනවා අර බොන්ඩ් එකක් සයින් කරන්න කියලා. ඒ කියන්නේ බැඳුම් කරයක් අත්සන් කරන්න තියෙනවා. ඒක අත්සන් කරන්න කවුරු හරි අත්සන් කරන්න ඕනේ. මොකද අපි හමුදායේ පුහුණු වෙන කාලේ අමිසලාක අපි පුහුණුවීම් කරන්න බැරුව කියලා ආවොත් ඒකට යන වියදම යා ගෙවන්න වෙනවා. ඉතින් මගේ මේක අත්සන් කළේ මේ රංජිත් පෙරලා කියන මහත්මයෙක් මගේ නෑවෙන කෙනෙක්. එතුමා ඒ දවස්වල සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල්තුමෙක් හැටියට කටයුතු කළේ. ඒ අත්සන් කරන්න එන දවසේ මම එන්න පොඩ්ඩක් පරක්කු වුණා. ඉතින් මට එදා එතුමා බැන්නා. වෙලාවට වැඩ කරන්න ඕනේ. වෙලාවට වැඩ කරන්නේ නැත්නම් යුද හමුදාව වැඩ කරන්න බැරි කියලා ඒ කියප එක මට තාමත් මතකයි. අවුරුදු දැන් 40කටත් විතර කලින් තාමත් මගේ ඔළුව වැඩ කරනවා. එදා මම යන්න බැරුණානේ වෙලාවට කියලා. යාමට කෑ ගැහුවා වෙලාවට ආවේ නැහැ කියලා. එදාම යා මට කිව්වා පුතා හැමදාම අවංක වැඩ කරන්න ඕනේ. තමුන්ට මොන ලාභය ලැබුණත් වාසිය ලැබුණත් අවාසි ගොඩක් වෙන්න පුළුවන්, අලාභ ගොඩක් වෙන්න පුළුවන්. ඒ වුණත් කරන රාජකාරිය කළත් මොන දේ කළත් අවංක වෙන්න හැමතිස්සම කියන උපදේශය එදා තුමා දුන්නා. ඉතින් ඒක මට තාම මතකයි. මේ තාම හැමතිස්සම මේ දැන් කිව්වාගේ ඔළුවට වැදලා තියෙන එක වෙලාවට වැඩ කරන්න කියප එක, අවංක වැඩ කරන්න කියප එකයි. ඒක මම ඊටමත් හරිම භක්තියෙන් එතුමා මතක් කරලා එතුමා තාමත් ජීවත් වෙලා ඉන්නවා. රංජිත් පෙරේරා මහත්මයා හිටපු අධ්‍යක්ෂක ජනරාල්තුමෙක් සංචාර මණ්ඩලය. ඉතින් ඒ දෙක ඔළුවේ හැමතිස්සෙම වැඩ කළා. අවංක වෙන්න ඕනේ කියන එක. ඉතින් මම බොහොම ආඩම්බරයි කියන්නේ මේ කවදාකවත් හොරකම් කළා නැහැ ඇත්තටම. බලන්නකො වංචා කළාත් නැහැ. ඔව්. එතුමා ඒ විදිහට කතා කරනකොට කොයි තරම් අභිමානකින්ද කතාව ඒ වචන ටික කිව්වේ. කෙනෙක්ට රටට ලෝකයට පේන්න, නීතියට පේන්න සමහර විට නිදොස් වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමායි කියපු කාරණාත් එක්ක ඒ කියපු ටෝන් එකත් එක්ක ඒ කියපු හැඟීම් දනවන කාරණාවත් එක්ක ඒක අවංකවම හදවතින්ම කියපු කාරණාවක් විදිහට අපිට දැනෙනවා. කෙනෙක්ට ඒ විදිහට ජීවිතේ තව දවසකදී අනාගතයේ දවසකදී කතා කරන්න පුළුවන්. නැත්නම් අද දවසේදී අතීතය පිළිබඳව ඒ විදිහට කතා බහ කරන්න පුළුවන් නම් ඒ ජීවිතය දෙන්නලා තියෙන්නේ. එතනින් එහාට අපිට කතා කරන්න දෙයක් නැති තරම්. අපි කියන මේ හෘද සාක්ෂියට අනුකූලව කතා එකඟව කතා කරන්න ඕනේ කියන. මේ සියලු කාරණාත් එක්ක දැන් වර්තමානයේදීත් අපේ
අපි හැමදාමත් ගරු කරන ත්‍රිවිධ හමුදාවට අපේ හමුදා නිලධාරීන්ට හමුදා බටයන්ට තියෙන යම් යම් චෝදනාවන් එක්ක අධ්‍යාපනය පිළිබඳව කතා බහ කරන විවිධ තැන්වලදී විවිධ දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවා. ඔබතුමා පශ්චාත් උපාධිය හදාරන කොළඹ විශ්වවිද්‍යාලයේදී ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරලා මාවත් එහෙම වටිනවා. ඇත්තට දැන් ගොඩක් අය හිතනවා හමුදාවේ අය ඉගෙන ගැනීමක් කළා නැහැ කියලා. ඒ වුණත් මම හරිම අවංකව අත්‍යක අවශ්‍යම කියන මේ හමුදාවේ නිලධාරීන් ඒ වගේ දැන් සෙසුනිලිනොත් ගොඩක් අය යුද්ධේ කාලේ අපහසුතාවයක් තිබුණා ඒකල ගැනීම කටයුතු කරන්න. ඒක නිසා මූලික පුදුසම තිබුණේ 8 වෙනි ශ්‍රේණිය සමත් වෙලා ඉන්න අයට තමයි යුද හමුදාවට බැඳෙන්න අවස්ථාව ලබා දීලා තිබුණේ. ඒ වුණත් දැන් වෙනකොට සාමාන්‍ය සෙබළුත් ඉන්නවා. ඒ විශේෂම යුද හමුදාවේ නිලධාරීන් බොහොමයක් ඉන්න උපාධි අරගෙන පශ්චාත් උපාධි අරගෙන PhD අරගත්ත අය බොහොමයක් ඉන්නවා. විවිධ ශ්‍රේෂ්ඨ වලින් ඉංජිනේරු අංශයෙන් වෛද්‍ය අංශයෙන් ගණකාධිකාරීවරු නීතිඥවරු වෘත්ති ඒ කියන්නේ විවිධ වෘත්තීන් සියලු දෙනාම සම්බන්ධ වෙච්ච තැනක් මේක. ඉතින් දැන් මම ඇත්තටම ටිකක් අලුත් විෂයක් එතනදි කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ගැටුම් සමතයකට පත් කිරීම පිළිබඳ පශ්චාත් උපාධිය කියන්නේ මාස්ටර්ස් ඩිග්‍රී ඉන් කොන්ෆ්ලික්ට් රෙසොලූෂන් කියලා කියන්නේ. ඒක කළා. ඉතින් ඒක මම හිතුවා මට මේ ඒක හොඳයි කියලා. මොකද අපේ රට හැමදාම මේ කොළඹ එකද ඉන්නේ යන රටක් ඉතිහාසෙ ඉඳලාම හැමදාම ඒවා තියෙනවා. ඒ ගැන වැඩිපුර ඉගෙනීමක් කරලා තියෙන එක මට හොඳයි කියලා හිතුණා. ඉතින් ඇත්තටම මේ ගැන ඉගෙනුවත් එක මට මගේ හමුදා ජීවිතේටත් දැම්මම රාජකාරියටත් ඒ වගේම එදිනදා ජීවිතයත් මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඒක ඒ මාස්ටර්ස් ඩිග්‍රී කරපු එක. අපි විරාමයකට යන්න ඕන. විරාමයට යන්න පෙර ආතුව බොහොම කෙටියෙන් මම ඔබතුමාගෙන් විමසනවා මේ ඔබතුමාගේ මාස්ටර් ඩිග්‍රී එකත් එක්ක කතා කරපු වෙලාවේ ගැටුම් निराකරණය කියන කාරණාව කතා කරනකොට අද සමාජයට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද කියලා පොඩ්ඩක් දැනගන්න. සමාජයට දෙන්න තියෙන මම දෙන්න තියෙන මට හිතෙන්නේ අපේ රටට ගත්තොත් එහෙම අපේ සිංහල බෞද්ධ රටක්. ඒ වුණාට මේ රටේ ඉන්නවා දමිළ මුස්ලිම් බර්ගාදී විවිධ ජාතීන් ඉන්නවා. විවිධ ආගම් තියෙනවා. විවිධ කුල ભેද යම තියෙනවා. ඉතින් මම දකින්නේ අපේ රටට ලස්සන රටක් වෙන්න නම් සුන්දර රටක් වෙන්න දියුණු රට අපි එකමුතු වෙන්න ඕනේ. අපි සියලු ජාතීන්ට ගරු කරන්න ඕනේ, සියලු ආගම් වලට ගරු කරන්න ඕනේ, සියලු කුල වලට අයත් මිනිස්යන්ට සහ සියලු තරාතිරමල් මිනිස්යන්ට මනුෂ්‍යත්වයේ නාමයෙන් මිනිස්යාට සලකන්න ඕනේ. ජාති ભેද, ආගම් ભેද, කුල ભેද සම්පූර්ණ අමතක කළා සාමයෙන්, සමගියෙන්, සතුටෙන්, සහෝදරත්වයෙන් සහජීවන ජීවත් වුණොත් මේ රට ලෝකයේ තියෙන සුවිශේෂිතම ලස්සනම රට කරන්න පුළුවන්. ඒක තමයි මම දෙන්න පුළුවන් ඒ විශේෂයෙන් ගත්තොත් එහෙම. ඉතින් අපි තවත් බොහෝ දේවල් කතා බහ කරන්න සූදානම්ෙන් ඉන්නවා. රට ගැන කතා කරන මේ මොහොතේදී රටට ආදරය කරන ඔබටත් අපි ආරාධනා කරනවා. රට රකින්න විරුවන් පිළිබඳව ඔබේ තියෙන මතය කොයි වගේද? ඊට වඩා එහා ගියපු වටිනාකම් එකතු කරගන්න කැමති නම් ඒ අදහස තවදුරටත් ඔබට වැඩි කරගන්න කැමති නම් අපේ කතාවත් දවසේදී අහගෙන ඉන්න. සුන්දර ශනිදාවේ තවත් බොහෝ දේවල් කතා කරමු. හැබැයි ඊට කලින් අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. ගුඩ් මොර්නින් ශ්‍රී ලංකා සුන්දර ශනිදාවේ අපි අද කතා බහ ඉතාමත් විශේෂ අපේ කතා බහ විශේෂයෙන්ම වර්තමාන පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්තුමත් එක්ක අපි කතා බහ කරමින් ඉන්නේ. එතුමා හිටපු නැගණින් රාජ්‍යාපති ඒ වගේම යාපනයේ ආඥාපතිවරයා විදිහට කටයුතු කරා. ඒක නිසාම අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න අපේ හිතවතුන් වෙනුවෙන් කොහොමද ඒ ප්‍රදේශයේ ජනතාව ඔවුන්ගේ හද ගැස්ම හොඳටම දැනුණු කෙනෙක් කියලා අපි දන්නවා ඔබතුමා. ඇත්තට මම යුද්ධය අවසානයෙන් පස්සේ 2010 විතර ඉඳලා නැගෙනහිර ප්‍රදේශයේ සේවය කළා. එතනදී මම දැක්ක ඉතින් යුද්ධය නිසා අසරණ වෙච්ච පවුල් ඒක සිංහල විතරක් නෙමෙයි සිංහල දමිළ මුස්ලිම් සියලු දෙනා ගොඩාක් බිඳ වැටීමකට වැටලා තිබුණා. ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් සියලු අධ්‍යාපන කටයුතුන් ගොඩාක් දේවල් තුන. ඉතින් එතනදී මට ලොකු උනන්දුවක් තිබුණා ඇත්තටම මේ සියලු දෙනාට උදව් කරන්න. මොකද රජයෙන් විශාල උත්සාහයක් ගත්තා. ඒ වෙනකොට තිබිච්ච රජයවල් පරිපාලන කටයුතු යථා තත්ත්වයට පත් කළා, පාසල් දියුණු කළා, එයාගේ සමාජීය තත්ත්වය ආර්ථික තත්ත්වය දියුණු කරන්න. ඒ වෙනතින් අවුරුදු 30ක් තිස්සේ බැටකාප් මිනිස්සුන්ට රජයකින් කොච්චර වැඩ කළත් ඒක කරගන්න අමාරුයි. ඒක නිසා යුද හමුදාවේ වලට සහාය වුණා. ඉතින් එතනදී මට ගොඩක් අවස්ථාව ලැබුණා මේ පාසල දඬුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන්න. ඒ කියන්නේ අපි දන්න අය අඳුරන අයට කතා කරලා ශිෂ්‍යත්ව ලබා දෙන්න, ගෙවල් නැති අයට ගෙවල් හදලා දෙන්න. ඒ වගේම විශේෂයෙන් මට නැගෙනහිර පළාතේදී කරන්න ලැබුණු තව විශේෂම දෙයක් තමයි විශාල පන්සල් ප්‍රමාණයක් තියෙන නැගෙනහිර පළාතේ. මම හිතන්නේ ලංකාවේ ගත්තාම වැඩිම ප්‍රමාණයක් ඔය පරණ මේ විහාරස්ථානයම තියෙන්නේ නැගෙනහිර ප්‍රදේශයේ. ඉතින් ඒ කාලේ ඒ පන්සල් හරියට ගොඩනගා ගන්න මට අවස්ථාවක් ලැබුණා මේ උදව් කරන්න ඒ අයට
පන්සල් ගොඩනගන්න. මොකද මේ පැත්තේ දැන් දමල ජනතාව ඉන්න තැන මුස්ලිම් ජනතාව ඉන්න ප්‍රදේශවල පන්සල් වලට ගොඩක් ඒගොල්ලෝ සම්බන්ධ වෙනවා අඩුයි. ඒක නිසා ඒ දෙයට මට ගොඩාක් සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම ඒ කාලේදී නැගෙනහිර පළාතෙදී මම සිංහල දමිළ මුස්ලිම් කියලා ભેදයක් නැතුව විශේෂයෙන්ම දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාව ලබා ගන්න, ශිෂ්‍යත්ව ලබා දෙන්න, පාසල් දරුවන්ට පොත්පත් ලබා දෙන්න වගේ කටයුතු වලට සම්බන්ධ වුණා. ඒ වගේම නිවාස නැති අයට මගේ අපේ හිතවත් අය මාර්ගයෙන් අපේ ඉස්කෝලේ පාසලේ ශිෂ්‍ය අපේ පන්තිවල හිටපු අය මාර්ගයෙන් නිවාස හදලා දෙන්න ගොඩක් කටයුතු කළා. ඒ වගේම ජනතාවගේ ආර්ථික තත්ත්වය නගවන්න අපි හැම විටම ලිං හදලා දෙන එක, ගෙවල් හදලා දෙන එක, ඒ වගේ දේවල් වලට ගොඩාක් සම්බන්ධ වුණා. ඉතින් මම ගොඩාක් සතුටුයි ඒ කාලේ මේ පරිපාලන ශේෂ්ත්‍රයේ හිටපු ඒ ප්‍රතිවල දිසාපතිතුමන්ලා, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා, ග්‍රාම සේවක නිලධාරීතුමන්ලා එක්ක එකතු වෙලා අපි ගොඩාක් වැඩ කරා. මේ නැගිරි පළාතින් නැගිරි පළාතෙන් පස්සේ මට අවස්ථාව ලැබුණා යාපනයේ ආඥාපති හැටියට කටයුතු කරන්න. එතනත් ඉතින් යාපනයට ගියන් පස්සේ දැන් ඇත්තට යුද්ධය කාලේදී යුද්ධයට සම්බන්ධ වෙලා ඉන්න අයට මේ සිවිල් ජනතාව එක්ක සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද යුද්ධයේ කාලේ අර ක්‍රියාන්විත රාජකාරී ඔපරේෂන්ස් අපි කියලා යනවා කියලා කියනවා. එතකොට සිවිල් ජනතාව එක්ක කතා බහ කරන්න, ඒගොල්ලෝ දුක සැප බලන්න එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවේදී උනත් දැන් යුද්ධයෙන් පස්සේ අපිට ඒකට අවස්ථාව ගොඩක් ලැබුණා. ඒගොල්ලෝ ජීවත් වෙන විදිය බලන්න. එතනදී මම දැක්ක ඇත්තටම යුද්ධය නිසා ගොඩාක් අසරණ වෙච්ච කට්ටියක් ඔය උතුරු නැගෙනහිර පළාත්වල ඉන්නේ. ඒක මම ඇස් දෙකෙන්ම දැකපු දෙයක්. මම හරිම කනගාටුයි කියන්න. ඒ කාලේ මම 2019 වෙනිකන් හිටියේ. ඒ කාලේ මම දැනුවත්වම තිවිච්ච දත්ත අනුව යාපනයේ දිස්ත්‍රික්කයේ පමණක් 15000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා වැසිකිලි නැතු, වැසිකිලි පාසුම් නැති අය. ජීවිතේට වැසිකිලියක් පාවිච්චි කරලා නැහැ. ඒ වගේම පවුල් විශාල ප්‍රමාණයක් ඉන්නවා නිදා ගන්න ඇඳක් නැහැ, කොට්ටේක ඔළුව තියලා නිදාගෙන නැහැ, මේසෙක පුටුගෙන ඉඳලා කෑම කාලා නැහැ. ඉතින් පොඩි ඉඩ ප්‍රමාණයක නිදාගන්නෙත් එතන, කන්නෙත් එතන, බොන්නෙත් එතන, පාඩම් කරන්නෙත් එතන, මේ සියලු දේවල් කරන එහෙම ජන කොටසක් ඉන්නවා මේ ප්‍රදේශවල. ඉතින් මම ඇත්තට ගොඩාක් උත්සාහ කළා යාපනයේ ප්‍රදේශීයයට ගොඩක් උදව් කරන්න. ඒක මේ ಜಾති ભેදයකින් තොරව මම කළා. මොකද මනුෂ්‍යත්වයේ නාමයෙන් එතනදිත් මම ගොඩාක් ඔය ඉස්කෝලේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන්න, විශේෂයෙන්ම ඉස්කෝලේ යන දරුවන්ට එහෙ තියෙනවා බයිසිකල් වල යන්න හරි ආසයි ඉගෙන ගන්න, බයිසිකල් ලබා දෙන්න. අපි දැක්කේ ඡායාරූප කිපයක් ඒ ප්‍රදේශවල ඔබතුමා. එතකොට මේ ඔය අතපය මේ බයිසිකල් ලබා දෙන පාසල් දරුවෝ හරි කැමති එහෙ මේ බයිසිකලේ ඉස්කෝලේ යන්න. ඉතින් ඒකට උනන්දු කරන බයිසිකල් ලබා දෙන්න. ඒ වගේ මේ විශාල මෙඩ කොටසක් ඒ කරන්න මම පුළුවන් තරම් කළා. ඒතරම මම දැක්කා මේ මිනිස්සු හරි හොඳ මිනිස්සු. ඇත්තටම හොඳ මිනිස්සු කියන්නේ ඒගොල්ලෝ ගොඩක් දෙවියන් අදහනවා, දෙවියෝ විශ්වාස කරන කට්ටියක් ඉන්නේ. ඉතින් දෙවියෝ හරියට විශ්වාස කරන අය වැරදි කරනව අඩුයි. ඉතින් ඒ කාලේ එතන LTT ගේ ප්‍රශ්නයක් තිබුණා, තරුණ කොටසක් ඒගොල්ලෝ නොමග ගිය කොටසක්. ඉතින් ඒවා අපි දකුණු පළාතෙත් දකුණෙත් ඒ වගේ දේවල් තිබුණා. ඉතින් ඒවා තිබුණා කියලා අපිට එක්ක ඒගොල්ලන්ගේ වෛරයක් තිබුණේ නැහැ. ඒක නිසා ගොඩාක් සමීපතව මම වැඩ කරන්න මට අවස්ථාවක් ලැබුණා. ගොඩාක් උදව් කරන්නත් අවස්ථාව ලැබුණා. ඉතින් ඇත්තටම කියනවා නම් මේ දැන් ගොඩක් අයට අමතක ඇති ඉස්සර දැනට මම හිතන අවුරුදු 50කට විතර කලින් ලංකාවේ මේ විශේෂඥ වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගණකාධිකාරිවරු, ඒ වගේම නීතිඥවරු ගොඩාක් හිටියා දමිළ ජාතිකයෝ. ඒගොල්ලෝ ඇත්තම කියනවා නම් මේ ඉගෙනීමට ගොඩක් දක්ෂයි. කටුක ජීවිතයටත් හරි දක්ෂයි. මම අහලා තියෙන විදිහට ඒ දවස්වල මේ ඒගොල්ලන්ට ඔය ගෙවල් වල විදුලි වලේ නැතිනම් විදුලි වලේ නැහැ ගෙවල් වල ඒගොල්ලෝ කරන්නේ පාරේ තියෙන ලයිට් කණු ලට්ටට ඇවිල්ලා ගෙවල් 3-4ක දරුවෝ එකට එකතු වෙලා පාඩම් කරනවා. ඉතින් ඒ වගේ පාඩම් කරලා ඒ කාලේ මේ පසු කාලිනව එක අධ්‍යාපන ක්‍රමයක වෙනස්කම් නිසා එයාට උඩට එන පොඩි බාධක තත්ත්වයක් ඇති වුණා. ඒ අතරේ මට තමත් සුවිශේෂී දෙයක් කියන්න ඕනේ. මේ මම දැකපු දෙයක් යාපනයේ යුද්ධය පටන් ගන්නකොට යාපනයේ හිටපු වත්කම් තියන අය ගොඩක් අය මේ රට අතහැරලා ගියා. ඉන්න අමාරු තත්ත්වයක් තියෙන නිසා ඒගොල්ලෝ එහෙට ගිහිල්ලා මුල් කාලවල ඉතින් ගොඩක් අමාරුවෙන් ජීවිතේ පටන් ගත්තේ. ගොඩක් අපි කියන ඔය වාසය කියන පෙට්‍රල් ෂෙඩ් වල වැඩ කළා කියනවා, මේ සුපර් මාකට් වල වැඩ කළා කියනවා වගේ බොහොම අමාරුවෙන් ජීවිත ගැට ගහගත්තේ ඒ දවස්වල. ඒ වුණාට අද ඒ බොහොමයක් දෙනා ඒ පෙට්‍රල් ෂෙඩ්ස් 10-15 අයිති අය, shopping malls අයිති අය, ඒ වගේ විශාල දියුණුවකට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 30ක් විතර කාලයකට පස්සේ ඒ වගේ මේගොල්ලෝ දරුවෝ ඒ ලෝකේ තියෙන හොඳම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ඉතාමත් සුපිරි ජීවිතයක් ගත කරනවා 99%ක්. ඒ යුද්ධෙන් ඒක අපි නොදකපු පැත්තක්. අපි සාමාන්‍ය අර ඉංග්‍රීසියෙන් කියනවා blessing in disguise කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ යුද්ධය නිසා යන්න උනා, ගිහිල්ලා බොහොම කරදරේ ජීවිතේ පටන් ගත්ත පෙට්‍රල් වල මොනාරි කළා. දැන් ඒ උනට බොහොම දේ 99%ක්
ඉතාමත් ඒ කියන්නේ එංගලන්තය ඇමරිකාව කැනඩාව ඔස්ට්‍රේලියාව ප්‍රංශය වගේ රටවල හොඳ සුපිරි ජීවිතයක් ගත කරන ඒගොල්ලෝ බොහොම හොඳයි. ඒ වගේ තව කොටසක් කොළඹට ආවා. පිටරට වලට යන්න බැරි වෙච්ච කොටසක් කොළඹ ඇවිල්ලා වැල්ලවත්ත දෙහිවල ඒ ප්‍රදේශවල පදිංචිලා ඒගොල්ලන්ගේ ජීවිතේ නිසා තව කොටසක් හිටියා කොහෙටවත් යන්න බැරි කොටසක්. ඒ කොටස එදත් දුක් විඳා ඊට පස්සේ දුක් විඳා අදත් දුක් විඳිනවා. ඇත්තට මම දකින විදියට ඒ අයට හරියට කවුරුත් බලලා නැහැ ඒ අයගේ ජීවිතේ ගොඩනගා ගන්න. ඒකට අපි මම හිතන්නේ මේ දේ අපෙන් වෙන්න විය යුතු යුතුයකමක්. ඒ අයගේ ජීවිතේ ගොඩනගා ගන්න දෙන්න. මොකද ඒගොල්ලෝ මේ යුද්ධය නිසා ගොඩාක් දුක් විඳ ඇත්තම කියනවා දැන් මේ යුද්ධේ කාලේ තියෙනකොට ඒ අයට මේ දැන් දකුණු පළාත වගේ නෙවෙයි යුද්ධේ කාලේ උත්තර පළාතේ මිනිස්සුන්ට ජීවිතයක් තිබුණේ නැහැ ඇත්තටම. විනෝදය මේ තරුණ අයට විනෝද වෙන්න එහෙම අවස්ථාවක් තිබුණේ නැහැ ඇත්තටම. මොනතරම් යුද්ධ වුණත් අපේ සිංහල ජාතියේ ගතියක් තියෙනවා යුද්ධේ ගියාට මේ ඔයම පාටි තියෙනවා බර්ත්ඩේ පාටි තියෙනවා වෙඩින් තියෙනවා ඒවා කරලා සතුටෙන් බොහොම ලස්සනට අපිට අරගොල්ලන්ට ඒ ජීවිතේ තිබුණා ඒගොල්ලෝ හැමදාම රැයට නිදාගත්තේ හෙට උදේට නැගිටින්න පුළුවන් වෙයිද ජීවත් වෙන්න පුළුවන්ද කියන බයට උඩින් ප්ලේන් එකක් යනකොට බයයි වාහනයක් යනකොට බයයි ආමිගේ අය දක්වාම බයයි ඉතින් ඒ වගේ කටුක ජීවිතයක් ගත කළේ ඉතින් ඒ තිවිච්ච වාතාවරණය අනුව ඉතින් ඒ අයට යහපත් ජීවිතයක් උදා කරලා දෙන්න එක මම හිතන අපේ යුතුයකමක්. ඉතින් මම එහෙ ඉන්න කාලෙම ගොඩාක් උත්සාහ කළා ඒ අයට ඒ සාධාරණයක් ඉෂ්ට කරන්න. ඉතින් අපේ මට්ටමේ අපිට පුළුවන් තරම් විදිහට මොනවද රජයනුත් ගොඩාක් දේවල් කළා තියෙනවා. දීර්ඝ කාලීනව වෙච්ච විනාශය ගොඩනගන්න එකපාරටම කරන්න බෑකට කාලයක් ගත වෙයි. ඒ වගේම අපේ විශේෂ මහජනතාවට වගේම මතක් කරන LTT සමාජිකයන්ට හමුදා බටහින්ට පවා ඔවුන්ටත් පුනරුත්ථාපන කටයුතු සිදු කරන 2012 2013 වර්ෂයන් වලදී කොහොමද ඒ වැඩ කටයුතු සිදු වෙන්නේ? මොකද ඒ වෙනකොටත් ඔබේ මේ තනතුරම තමයි ඒ දිනවල තිබුණේ. ඇත්තටම මම සක්‍රීය සේවයේ යුද හමුදාවේ සේවය කරද්දී 2012 2013 වර්ෂවලත් මට අවස්ථාවක් ලැබුණා මේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරල් හැටියට කටයුතු කරන්න. එතනදී මට තිබුණේ මේ LTT ආයව පුනරුත්ථාපනය කරන්න. ඉතින් එතනදී මම විශේෂයෙන් කියන්න ඕනේ LTT ආය 12500කට ආසන්න ප්‍රමාණයක් පුනරුත්ථාපනය කරලා සමාජගත කළා. LTT කියන්නේ ඒ වෙනකොට 2000 යුද්ධය මානුෂීය මෙහෙර අවසන් වෙනකොට LTT කියන්නේ සාමාන්‍ය රටක වෙනම හමුදාවක් වගේ තත්ත්වයට ඒ කට්ටියට ඒගොල්ලන්ට ආස්‍යාත්‍රා තිබුණා සබ්මැරින් තිබුණා නවීන උපකරණ විශාල වශයෙන් තිබුණා ඒ වගේම ඊට ඔක්කොට වැඩි ඒගොල්ලන්ගේ මනස හරි ගස්සලා තිබුණා මරාගෙන මැරෙන්න. අපර කීපයක් සමාජල අපිට ලබා දෙන්න අපි ඉතින් ඉක්මනින් වෙලාව බලලා ඇරිත් මේ සජීවී කතා බහට එන්න සූදානම්. සම්පත් ඊරමිටන් සරහා සම්පත් ඉතිරි කිරීමේ ගිණුමටම සල්ලි යවන අයට වටිනා තෑගි දෙනවලු. මුළු රටටම සැඟවුණු අවුරුදු උකුරහස. හොඳයි අපි කතා බහ කරමු. එතකොට මේ යුද්ධය LTT එකේ වෙනකොට හිටියේ ලෝකයේ සිටින මෙලෙච්චතම ත්‍රස්තවාදී සංවිධානය. ඒ මෙලෙච්චතම ත්‍රස්තවාදී සංවිධානය යුදමේ වශයෙන් පරාජය කිරීම සුවිශේෂී දෙයක් ලංකාවගේ රටකට. ඒක යන්නේ මම කියන්නේ හේතුව බොහෝ බලවත් රටවල් වලටත් ඒ වගේ ත්‍රස්තවාදී කණ්ඩායම් සම්පූර්ණ යුදමේ වශයෙන් පරාජය කරන අවස්ථාව ලැබිලා නැහැ ඉතිහාසයේ. ඒත් අපේ ශ්‍රී ලංකාවේ රණවිරුව ත්‍රිවිධ හමුදා පොලිසිය ඇතුළු සියලුම රණවිරුවන් ඒකට දායකත්වය ලබා දුන්නා. එතකොට ඒ යුද්ධේ ජය අරගත්තන් පස්සේ මේ මරාගෙන මැරෙන කොටි කියන ඒ කණ්ඩායමේ 12500කට ආසන්න ප්‍රමාණයක් පුනරුත්ථාපනය කිරීමත් බාර දුන්නේ යුද හමුදාවට. ඇත්තට යුද හමුදාවට ඒ කරන උපදේශකත්වය ලැබුණා. ඒ පිළිබඳ හසල දැනුමක් තියෙන විශේෂඥයන්ගෙන්. ඒ වුණත් ඒ වැඩි කොටස ඉටු කළ යුද හමුදාව මූලික කරගත්ත ත්‍රිවිධ හමුදාව තමයි සම්බන්ධ වුණේ. පරිමාණ කටයුතු කරලා ඒගොල්ලන්ගේ උපදේශකවරු වෙන්න මම ඉතාමත් සතුටුයි කියන්න. එච්චර දරුණු ත්‍රස්තවාදී සංවිධානය හිටපු අය 12500ක් විතර ප්‍රමාණය අපි පුනරුත්ථාපනය කළා සමාජගත කළා නැවතත් ඒගොල්ලෝ ත්‍රස්තවාදී කණ්ඩායම මේ අවුරුදු 10කටත් වැඩි එහෙම ඇවිල්ලා බොහොම කලාතුරකින් සිදුවීම් දෙක තුනක් වෙලා තිබුණා ග්‍රෙනේඩ් එකක් තියාගෙන ඉඳලා එහෙම නැත්නම් සුයිසයිඩ් ජැකට් එකක් තියාගෙන ඉඳපු තැන් හරි මොන හරි තිවිච්ච තැන් අර සම්පූර්ණ කණ්ඩායමක් වශයෙන් ත්‍රස්තවාදී කණ්ඩායමක් වශයෙන් නැවත එන්න ඒගොල්ලන්ගේ ඒ කියන්නේ අපි දන්නවද මේ 12500 අපි දැනුවත් සමාජගත වෙලා ඒගොල්ලෝ පවුල් එක්ක හොඳ පවුල් ජීවිතයක් ගත කරගෙන දරුවෝ එක්ක දරුවන්ට උගන්වගෙන පවුල් ජීවිතයගෙන මේ දේවල් කරගෙන යනවා. ඉතින් ඒක සුවිශේෂී දෙයක්. ඒතර තව සුවිශේෂී දෙයක් කියන්න ඕනේ ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක මේරිලෑන්ඩ් යුනිවර්සිටි කියන එකේ මහාචාර්යවරයෙක් අපේ පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ පර්යේෂණයක් කළ තුරු රිසර්ච් එකක්. ඒකෙදි යා කියලා තිබුණා එයාට විද්‍යානුකූලව ඔප්පු කරන්න පුළුවන් කියලා මේ අපේ කාර්ය මණ්ඩල විශේෂයෙන් යුද හමුදා ත්‍රිවිධ හමුදාවේ සමාජිකයන් මේ පුනරුත්ථාපන එක්ක තිබිච්ච සම්බන්ධතාවය
ආදරය දයාව කරුණා වගේ දෙයකින් කරපු ඒ පුනරුත්ථාපනය ඒගොල්ලන්ගේ මනස වෙනස් කරන්න විශේෂයෙන් ඉවහල් වුණා කියලා. ඒක නිසා ඊටමත් සාර්ථක පුනරුත්ථාපන ක්‍රියාවලියක් කළේ ඒ මහාචාර්යවරයාගේ පරිශ්‍රණයෙන් සොයාගෙන තිබුණා. පුනරුත්ථාපනයෙන් ඔබට කියන වචනේ පාවිච්චි වෙන්නේ වාක්‍ය පාවිච්චි වෙන්නේ ඒ නිසාම තමයි නේද? ඔව් ඇත්තට පුනරුත්ථාපනය ඔබට අපි පටන් ගත්තේ දැන් මේ දැනට මම කරන්නේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැවිච්ච අය පුනරුත්ථාපනය කරන. එතන මම පුනරුත්ථාපනය ඔබට යන්නේ කියන්නේ අපේ සංකල්පේ ගෙනාවේ මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැලා ඉන්න අය සමාජයේ කොන් වෙච්ච කොටසක්. පවුල ඇතුලේ අනිත් තමුන්ගේ අසල්වැසි අතරදී අපි සංකල්පයක් ගෙනාව පවුලටත් අසල්වැසියටත් සමාජයට රටටත් ඌමනා කරන පුද්ගලයෙක් හැටියට මේ පුද්ගලයා නිර්මාණය කරන්න. ඒ දැනුම ලබා දෙන්න. ඒ කියන්නේ ප්‍රායෝගික දැනුම, න්‍යායාත්මක දැනුම ලබා දීලා එයාව හැමතිස්සෙම පවුලටත් ඕනේ, සමාජයටත් ඕනේ, රටටත් ඕනේ. එයාගෙන් සුවිශේෂ දෙයක් කරගන්න පුළුවන් තත්ත්වයට එයාව ගේන්න ඒ අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒකෙන් එයාව රටට වැඩක් වෙනවා. අර කුඩු ගහන මිනිස්සෙක් කියලා පැත්තකට කරන්න බෑ. මොන එයාව හැමතිස්සෙම සමාජයට ඕන කරන පුද්ගලෙක් තත්ත්වයට අපි ගේන්න කටයුතු කරනවා. ඒ කියන්නේ මහරද අපේ නිෂ්පාදකතුමියත් කියන අපිට තියෙන කාලය අවසන් වෙගෙන යනවා කියන කාරණාව. ඒ අතරවාරදී මතක් කරන්නම් අනිවාර්යයෙන්ම මේ හොඳම කොටසත් මතක් කරන්න එපයි. ඒ නිසා විශේෂයෙන්ම ගෙදර වසර 35ක් පුරාවට මේ රාජකාරී කරනකොට රාජකාරිය විතරයි කරේ. එතකොට තමන්ගේ ජීවිතය ගැන හරිම ඉක්මනින් අමතකුණා. හැබැයි තමන්ගේ ජීවිතයට සහකාරයක් තෝරගන්න ඕන එක හරි කාලෙදි නිසි කාලෙදි විය යුතු නිසා ඔන්න හොඳ කෙනෙක් හොයාගන්න අවස්ථාව හමුුණා. ඒ තමයි මේ අජන්තා කුමාරි අංජු කියලානේ කතා කරන්නේ. ඔව් ඔව්. අපි කියමු ඇය ගැනත් ඇයවත් දකින්න පුළුවන්. ඒ වගේම දුවලා දෙන්නත් දුවලා දෙන්නයි පුතයි දකින්න. පුතෙකු ඉන්නවා. ඇත්තටම සුන්දර දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. එයාගේ ඉතින් ඔක්කොම වැඩ කටයුතු කරන්නේ අංජු. එයා තමයි බලාගන්නේ. මම මොකද වැඩි ප්‍රමාණයක් රාජකාරී වලට නිරතලා ඉන්න නිසා එයායි හොඳින් ඉන්නවා. ඇත්තටම මම හරිම සතුටුයි කියනවා. ඉතින් මේ බිරිඳගෙන් ලැබෙන සහයෝගය ගැන ටිකක් හරි කතා කරමු. තප්පර කීපකින් හරි බිරිඳගෙන් ලැබෙන සහයෝගය. බිරිඳගෙන් උපරිම සහයෝගය ලැබෙනවා රාජකාරියට. මේ වැඩ කටයුතු වලට උපරිම සහයෝගය ලැබෙන්නේ නැත්නම් මේ වැඩ කරන්න අමාරුයි. අයිතර මට විතරක් මේ ඕන හමුදා නිලධාරියෙකුට රාජකාරී කරන්න ගෙදර හොඳ මේ ශක්තිය තිබුණ නැත්නම් කරගෙන යන්න අමාරුයි. ඒක නිසා මට ඒ ගැන කිසි ගැටලුවක් ඇති වෙලා නැහැ කිසි අවස්ථාවක. ඊයේ නම කියනකොට මේ මෙතුමා කියන අචන්තා කියලා කිව්වට අංජු තමයි මම කියන්නේ. ඒ නිසා අංජු කියලා මතක් කරමු කියලා. ඇයි බලාගෙන ඇති අද දවසේ බොහොම ආදරෙන් මතක් කරන එයාත් රණවිරු බිරිඳක්. ඒක නිසා බොහොම ආඩම්බරෙන් ඇය අද දවසේ ස්වාමි පුරුෂයා දිහාව බලාගෙන ඇති කියලා අපි විශ්වාස කරනවා. දැන් ඔය සියලු කතා තුල මේ පැය ඇතුළත අපි දෙමව්පියන් ගැන කතා බහ කරා. දැන් අවසාන විනාඩි කිහිපය තුල අපි Tamanගේ වර්තමාන පවුල් පසුබිම පිළිබඳව කතා බහ කළා. සහෝදර පිළිබඳව කතා බහ කරන්න ඕන නේද? ඔහුත් අපේ රට දැය වෙනුවෙන් කැප වෙලා ඉන්න කෙනෙක්. මගේ පවුලේ මගේ අක්කයි මමයි මල්ලි ඉන්නේ. අක්කා විවාහ වෙලා ඉන්නවා සනත්දන පාල කියන කෙනෙක් යා ව්‍යාපාරිකයෙක්. මගේ මල්ලි පොලිස් විශේෂ කාර්යබලකා ඉන්නේ. දැනට මේ යාපනයේ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කෙනෙක් හැටියට සේවය කරනවා. එයත් ගියේ පාසලටමයි පාසලෙන් අස්සෙලා එයත් පොලිසියට බැඳලා පොලිස් විශේෂ කාර්යබලකාය තමයි මේ තක්කල් සේවය කරන්නේ. යුද හමුදා ජීවිතයට වසර 35ක් ගෙවිලා 2019 වසරේදී විශ්‍රාම ලබා ගන්නවා. හැබැයි ඔබට විශ්‍රාම ගන්න දෙන්නේ නැහැ. ඒ විශ්‍රාම සුවේ විඳින්න ඕන කාලයේදී රට වෙනුවෙන් වැඩ කටයුතු කරන්න ඔබතුමාට ආරාධනා කරනවා. ඒ අනුව තමයි මේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් විදිහට වර්තමානයේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඒ කාර්යයත් හරියාකාරව මේ කාලයේදී සිදු වෙනවා. ඒ පිළිබඳව අපි ඊට කලින් දවසක කතා කරා කියලා මතක් කරනවා. ඒ වගේම අනාගතය සම්බන්ධයෙන් කොහොමද වැඩ කටයුතු සැලසුම් කරන් ඉන්නේ ඔබතුමා? ඇත්තට මම දකිනවා දැන් ගොඩක් අය හැමතිස්සෙම කියන තමන්ගේ දරුවන්ට හොඳට උගන්වලා ආර්ථික වශයෙන් ශක්තිමත් කරලා හොඳ දේවල් කරන්න තමයි ගොඩක් දෙමව්පියන්ගේ ආසාව. ඒ වුණත් මට ඊට වඩා දෙයක් මම දකිනවා. ඔය දරුවන්ට කොච්චර හොඳට ඉගෙනුවත් හොඳට ආර්ථික ශක්තිමත් කරද්ද එයාට සුන්දර රටක සුන්දර ලෝකයක ජීවත් වෙන්න බැරි වෙනවා අපි සමගි වුණේ නැත්තම්. මම කලින් කිව්වා වගේ මේ රට දියුණු වෙන්න නම් මේ රට සුන්දර රටක් කරන්න නම් අපි ಜಾති ભેද අමතක කරන්න ඕනේ. කුල ભેද අමතක කරන්න ඕනේ. ආගම් ભેද අමතක කරන්න ඕනේ. සියලු ජාතීන්ට ගරු කරන්න ඕනේ. සියලු ආගම් වලට ගරු කරන්න ඕනේ. කුල ભેදය සම්පූර්ණ හිතින් අයින් කළා සාමයෙන් සමගියෙන් සතුටෙන් සහෝදරත්වයෙන් සහජීවනයෙන් හිටියොත් තමයි අපිට මේ රට ගොඩ ගන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. මොන දේ කළත් ඒ දේ නැත්තම් මොකද අපි ඉතිහාසයේ නිදහස ලැබුව දවස් තමයි අපි ඉතිහාසය අධ්‍යයනය කරලා බැලුවොත් අපේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මිනිස් ජීවිත දහස් ගණනක් නැති වෙලා තියෙනවා. පෞද්ගලික දේපල රජයේ දේපල අනන්ත අප්‍රමාණ නැතිලද මම හිතන්නේ කවුරුත් ඒවා තක්සේරු කරලා ඇති කියලා. තක්සේරු කරලා බැලුවොත් එහෙම
අපේ රටේ ගොඩාක් දේවල් අහිමිලා තියෙනවා අපි මේ සමගිය නැති නිසා. ඉතින් අපිට රත්තන්ට ඔයගොල්ලෝ තරුණ අය ඔයගොල්ලන්ට සුන්දර අනාගතයක් තියෙන්න ඕනේ. ලස්සන රටකනේ ඔයගොල්ලන්ගේ දරුවන්ට සුන්දර අනාගතයක් හිමියෙන් අපි මේ දේ වුණොත් පමණයි. නැත්නම් මේ අපි ගහමරා ගත්තොත් මේ එක්කෙනා වෛරයෙන් හිටියොත් වෛර කර ඉන්න ගියොත් මේ රටෙන් ඒක කිසි කෙනෙක්ට ලස්සනට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. කොච්චර සල්ලි හෙව්වත් කොච්චර ඉගෙන ගත්තත් කිසි කෙනෙක්ට හොඳින් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මම කියනවා හැම කෙනෙක්ටම කුඩා කාලේ ඉඳන් කුඩා දරුවන් ඉඳලම උගන්වන්න ඕනේ කියලා මේ අපි මේ රටේ සිංහල බෞද්ධ බහුතරයක් ඉන්නේ ඒක අපි දන්නවා. ඒ වගේම අනිත් ජාතීන් අය ඉන්නවා කියලාත් දන්නවා. ඒ අයත් ලාංකික බවත් අපි දැනගන්න ඕනේ. ඒ අය ජීවත් වෙන්න ඕනේ කියලාත් අපි දැනගන්න ඕනේ. ඒ අයත් හොඳින් හිටියොත් තමයි සියලු දෙනාටම හොඳින් ඉන්න පුළුවන්. අපේ දරුවන්ටත් හොඳ අනාගතයක් හොඳ ලස්සන රටක් තියෙන්නේ. අනාගතය යහපත් කරගන්න අපේ රට යහපත් තැනකට ගෙනෙන්න වටින අදහස් ගණනාවක් ඔබතුමාගේ අද දවසේ කියවුණා. තමන්ගේ වෘත්තීය ජීවිතය තමන්ගේ රට වෙනුවෙන් කරපු කැපකිරීම මේ සියල්ලත් එක්ක අද දවසේදී අවස්ථා කිහිපයකදීම තමන්ගේ හෘද සාක්ෂියකට එකඟව ඉතාමත් හොඳින් යහපත්ව අතීතයේ දෙස බලන්න පුළුවන් අතීතයක් එක්කයි ඔබතුමා දවස් අපිත් එක්ක කතා බහ කරේ. අපි දැන් සමුග දෙන්නයි සූදානම් වෙන්නේ අදට ඔබතුමාට සමුගන්න මොහොතේදී මේ මොහොතේදී රටක් විදිහට අපි නැගී සිටින්නට කෙනෙක් විදිහට තමන්ගේ පෞද්ගලිකත්වයත් එක්ක ඉදිරියට යන්නට අවසාන වශයෙන් දෙන්න තියෙන පණිවිඩය මොනවද කියලා අහුවොත් මොකක්ද ඔබතුමාට දෙන්න තියෙන්නේ පුංචි දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වාම? මම නැවතත් කියනවා අපි සමගි වෙන්න ඕනේ. අප සමගි වෙන්න ඕනේ. අපේ අතීතයේ හැම කොටසකෙම අපේ අතින් වැරදි වෙලා තියෙනවා. සිංහල බෞද්ධ අය, හින්දු අය, මුස්ලිම් අයගේ වැරදි වෙලා ඇති. ඒ වැරදි ඔළුවේ තියාගෙන ඒවා කැකෑරි දුක් විඳින්න එපා. ඒ සියලු දේ අමතක කරලා අපිට මේ හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ අවස්ථාවේ හරි අපි සියලුම දෙනා එකතු වෙලා එක ජාතියක් වශයෙන් ශ්‍රී ලාංකිකයෝ කියන ජාතිය වශයෙන් අපි ශ්‍රී ලංකාවේ පුරවැසියෝ අපි ඔක්කොම එකයි. අපි ඔක්කොම එකට එකතු වෙලා මේක ලස්සන සුන්දර රටක් කරමු කියන අදිෂ්ඨානය කරගලා අපි හිටියොත් මේ රට ලෝකයේ තියෙන හොඳම රට සුවිශේෂීම රට වෙන එක මම 100%ක් බොහොම විශ්වාසයෙන් කියන්නේ. ඒ දේ කරන්න පුළුවන්. ඒ දේ කරන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ සියලුම ශ්‍රී ලාංකිකයන්. පළමුවත් දෙවනුවත් තෙවනුවත් රට කියන තැන ඉඳගෙන අපි වැඩ කරනවා නම් ඒ තමයි වටින්නේ කියන එක එතුමා අපිට පැහැදිලි කරලා දෙනවා. එවනම් අපි අදට ඔබතුමාට සමු දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යයෙන්ම යුද බිම පුරාවට ඔබතුමා ඒ කරපු කැපවීම රටට ණය නැති පුද්ගලෙක් බවට පත් වෙන්නට ඔබතුමා කරපු සේවය අගයනවා. අද දවසේදී මේ විදිහට අපිත් එක්ක හමු වෙලා ඔබතුමාගේ ජීවන අත්දැකීම් පිළිබඳව කතා කරන්න පැමිණෙන්නට බොහොමත් ස්තුතියි. අපි කතා බහ කරේ හිටපු නැගෙනහිර ආඥාපති ඒ වගේම යාපනයේ ආඥාපති වර්තමානයේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහත්මයා සමග බොහොම ස්තුතියි. වටිනා කියන බොහෝ දේවල් අපේ ජීවිතවලට තිලන කරලා තවත් ආස හිතුණා. රටට ආදරය කරන්න, ඔබේ සේවයට ආදරය කරන්න, ඔබට ආදරය කරන්න ආස හිතුණා. බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳී හිටියට. තවත් දවසක අපි හමු වෙලා තවත් බොහෝ දේවල් කතා කරමු. බොහොම ස්තුතියි මාර්ගටත් තරංගටත් අද මාව මේ ස්ථානට කැඳුවට බොහොම ස්තුතියි. ආයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.